ඒක මම දකින විදිහට පරිපාලනයේ කඩා වැටිලා. නායකයාට දැන් ලොකු දෙයක් කරන්න බෑ කවුරු නායකයාව. ඉලෙක්ටඩ් කියලා තිබ්බේ ටීම් එක ස්කොඩ් එකේ තේරුවෙන් පස්සේ නායකයා තෝරන්න පුළුවන් කියලා. ඒක බරපතල ප්‍රකාශයක් නේද කියන්නේ. වර්ල්ඩ් කප් එකට. ඔව්. ඉස්සෙල්ලම තෝරන්න ඕනේ නායකයා. ඊට පස්සේ තමයි ටීම් එක තෝරන්න ඕනේ. බානුක රාජපක්ෂ එක්ස් ෆැක්ටර් ප්ලේයර් ඔහුට පුළුවන් තරගයක් වෙනස් කරන්න. බානුකට නම්බර 5 හෝ නම්බර 6 ක්‍රීඩා කරන්න පුළුවන්. නැත්නම් බානුකට නම්බර 3 ක්‍රීඩා කරන්න පුළුවන්. වනිදු හසරංග අනිවාර්යෙන් අපේ මේන් ක්‍රීඩකයා. අපි දන්නවා දිමුත් කෙනෙක් අපේ ශ්‍රී ලංකා වන්නේ කැප්ටන් කරපු ක්‍රීඩකයෙක්. ඒකට කන්සිඩර් කරෙත් නැහැ. ඇන්ඩ්‍රු මැතිව්ස් අනිවාර්යෙන් ෆෝමැට් තුනම ක්‍රීඩා කරන්න පුළුවන්. ඔහු කන්සිඩර් කරන්නේ නැහැ. ඇන්ඩ්‍රු මැතිව්ස් එක්ක මේවා කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. And Shikhar Dhawan need to prove as well. We have seen how well Dhawan has been batting. Look at the current form. Rahul Chahar has the upper hand, but the experience of Yuzvendra Chahal can come handy. And few spots has picks like Suryakumar Yadav at number 4, Hardik Pandya at number 6, Bhuvneshwar Kumar as the premier fast bowler along with Jasprit Bumrah. I think Rahul Dravid won't be playing a long-term coach. Prithvi Shaw and Shikhar Dhawan will be opening. The number 3 spot will be Suryakumar Yadav. ආයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු පරිදි ඔබ එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් with ධනුෂ්ක රවින්ද වැඩසටහනත් සමග. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ එළඹෙන ඉන්දිය සංචාරය පිළිබඳව. දැන් මේ වෙනකොට කණ්ඩායමේ නායකත්වය වෙනස් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය සංචාරය සඳහා දසුන් ශානක නම් කරලා තියෙනවා. උපනායකයා ලෙස ධනංජය සිල්වා නම් කරලා තියෙනවා. එතකොට දැන් විශාල වෙනස්කම් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දිය සංචාරයේදී මූණ පාන්න සිදු වෙලා තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව වගේම ඉන්දිය සංචාරයේදී දැන් කුසල් ජනිත් පෙරේරා නායකත්වයෙන් ඉවත් කරලා තියෙනවා. මේ සම්පූර්ණ පරාසය පිළිබඳව කතා බහ කරන්න තමයි අද දවසේදී අපි සූදානම් වන්නේ. ඒ සඳහා අපි වැදගත් චරිත දෙකක් අද අපේ වැඩසටහනට කැඳවා ගත්තා. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තුන්නිරේ උදස්කම් දක්වපු ක්‍රීඩකයා ජයන් මුබාරක් අපි කැඳවා ගන්න අපේ වැඩසටහනට ප්‍රථමයෙන්ම. අයිබෝන් ජයන්. අයිබෝන් ධනුෂ්ක. ඒ වගේම තමයි අපි අද ටිකක් සුවිශේෂ චරිතයකුත් අපේ වැඩසටහනට එකතු කර ගන්නවා. ඔව්, ඉන්දියාවේ කේරළයේ සිට තමයි අපත් සමග සම්බන්ධ වන්නේ. ඉන්දියාවේ සිටින ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෙක්. ඒ වගේම තමයි ඔහු ඉතා දැවැන්ත ප්‍රේක්ෂකයෙක් ඉන්දිය කණ්ඩායමේ. නමින් ජෝන්ස් බෙනි. ජෝන්ස් බෙනි, welcome to our show. First of all, thanks a lot for inviting me into the show. It's a pleasure to talk with a cricketer. I am talking to a cricketer for the first time in my life, so it's a big opportunity. Thanks a lot for giving me this big opportunity. ප්‍රථමයෙන් අපි අපේ ප්‍රශ්නය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ජයහන්ට. ජයන්, දැන් මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනස්කම් සිදු වෙලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. දැන් තරඟාවලි දෙකකට කුසල් ජනිත් පෙරේරා හිටියා. දැන් නායකයා වෙනස් වෙලා, උපනායකයා වෙනස් වෙලා, කණ්ඩායම වෙනස් වෙලා. මොකද හිතෙන්නේ මේ ඉන්දිය සංචාර ගැන? දැන් මේ කොවිඩ් තත්ත්වෙකුත් මතුවලා තිනවා කණ්ඩායම ඇතුලේ. දැන් දැනට ලැබෙන ආරංචි අනුව ග්‍රාන්ඩ් ෆ්ලවර් කොවිඩ් පොසිටිව් වෙලා තිනවා. ඒ වගේම තමයි කණ්ඩායමේ දත්ත පරිශීලනය කරන නැත්නම් දත්ත විශ්ලේෂකයාත් මේ වෙනකොට කොවිඩ් පොසිටිව් වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ තමයි ශ්‍රී ලංකාව අභියෝග රැසක් එක්ක තමයි ඉන්දිය සංචාරයට යන්නේ. මොකද හිතෙන්නේ ජයන්ට? මුලින්ම මුල් ප්‍රශ්නයට පිළිතුරු දෙන්න නායකත්වය ගැන. මම හැමදෙස්සම ධනුෂ්කටත් කියපු දේ තමයි නායකත්වය කියන එක අපි කලින් ඉඳන් විසඳිය යුතු ප්‍රශ්නයක් කියලා. දැන් මම හිතන්නේ ඇත්තට පරක්කු වැඩි නායකයාට දැන් ලොකු දෙයක් කරන්න බෑ කවුරු නායකයාවත්. ලෝකින්න හොඳම නායකයා ඇවිල්ලා මේ ටීම් එක බාරගත්තත් දැන් ඉන්න සිටුේෂන් එකේ අපිට ලොකු දෙයක් කරන්න අමාරුයි නායකයෙක් හැටියට ටීම් එක එක්කව කරගන්න. මොකද අපේ සිලෙක්ටඩ් කියලා තිබ්බේ ටීම් එක ස්කොඩ් එකේ තේරුවෙන් පස්සේ නායකයා තෝරන්න පුළුවන් කියලා. ඒතර නායකයාට අපි දෙන තැන හරි අඩු තැනක් තමයි දෙන්නේ. ඒකට අපිට දැන් තියෙන්නේ තියෙන ටිකත් එක්ක ඒක බරපතල ප්‍රකාශයක් නේද කියන්නේ වර්ල්ඩ් කප් එකට. ඔව් මම කියන්නේ සාමාන්‍ය මම බලන විදිහට අපි
ඉස්සෙල්ලම තෝරන්න ඕනේ නායකයා. ඊට පස්සේ තමයි ටීම් එක තෝරන්න ඕනේ. ඒක අනිත් පැත්තට කරන්න පටන් ගත්තම ඒක අර නායකයා කියන එක්කෙනා අපි සාමාන්‍ය ටීම් එකේ සාමාන්‍ය සමාජිකයෙක් හැටියට තමයි අපි සැලකන්නේ. ඒකට නායකයාට අපි ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ පළවෙනි ප්‍රශ්නේ. හොඳ අනුෂ්ක ඒකේ මොකක් හරි නෑ දැන් ඔය විදිහට දැන් නායකයෙක් තෝරගෙන කියනෝනේ. දසුන් ශානකව තෝරගෙන තිබෙනවා. දැන් මොකක්ද ලංකා කණ්ඩායම මේ එළමෙන සංචාරයේදී කරන්න ඕනේ මේ තරඟාවලිය ජය ගන්න ඇත්තටම තීරණාත්මක තරඟාවලියක් ශ්‍රී ලංකාවට මේ තරඟාවලිය. මේ ලොකු දෙයක් කරන්න අමාරුයි. මොකද අපි එංගලන්තයේදී උනත් දැක්කා කොවිඩ් වාතාවරණයක ක්‍රීඩාවක් කරද්දී ජාත්‍යන්තර ක්‍රීඩාවක් කරද්දී පුහුණු වීම කටයුතු වලට ලැබෙන වෙලාව අඩුයි. මම හිතන්නේ එංගලන්තේ ඉඳන් ඇවිල්ලා මම හිතන්නේ මෙහි දවස් ගානක් ක්වොරන්ටයින් වෙන්න වුණා. ඊට පස්සේ තමයි පුහුණු වීම කටයුතු ප්‍රැක්ටිස් මැචස් ඒවා දැන් කරන්න අමාරුයි. ඒකට අපිට එකම දේ කරන්න පුළුවන් පුහුණු වීම පැත්තෙන් ලොකු දේවල් කරන්න බෑ. මානසිකත්වයෙන් විතර අපිට අපේ මානසික මට්ටම ඉහළ නංවන්න ඊට පස්සේ කණ්ඩායමක් හැටියට එකට ක්‍රීඩා කරලා පුළුවන් තරමක් T20 World Cup එකට අපේ මානසිකත්වයේ අපේ ඒ සුදුසු ස්ථානවලට ක්‍රීඩකයන් කවුද සුදුසු කියලා බලා ගන්න. සිලෙක්ටර්ස්ලටයි මම දන්නේ නායකයටත් ඒකේ එකක් තියෙද නැද්ද කියලා. බට් ඒකට පෙරහුරුවක් හැටියට තමයි මේක අපි සලකන්න ඕනේ. මගේ ඊළඟ ප්‍රශ්නේ මා යොමු කරන්නේ ජෝන්ස් බෙනීට. Jones, how important this series for the Indian cricket team? I think it's very important for few players leading to the T20 World Cup because India won't be playing any T20 matches after this series because they'll be playing a 5-match test series with England, then followed by an IPL, then T20 World Cup upcoming. So it's really important for few players like Yuzvendra Chahal, Kuldeep Yadav, Rahul Chahar, Varun Chakravarti, Deepak Chahar, then Chetan Sakaria to perform. Even in batting as well, backup wicketkeeper is still open. So Sanju Samson, Ishan Kishan will be fine. And Shikhar Dhawan need to prove as well. We have seen how well Dhawan has been batting in IPL. So if he can convert that form into this series and lead India into the victory, it will be a huge boost for Dhawan as well into the World Cup. He might not start in the playing it in the World Cup, but still he can be the backup opener for Rohit Sharma and KL Rahul. So it's very important, even though the big boys like Virat Kohli or Rohit Sharma or Bumrah are not playing, but these youngsters have to prove, and this series is perfect for them before the T20 World Cup. ජන් දැන් මේ ශ්‍රී ලංකා කණ්ඩායමටත් මේ තරඟාවලිය ඉතාමත්ම වැදගත් 2020 තරඟ තුනකුත් පැවැත්වෙනවා. දැන් ඉදිරියේදී ලෝක කුසලානයක් තිබෙනවා 2020 ලෝක කුසලානය. ඒක තියෙන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යය සහ ඕමානයේ පැවැත්වෙන බවට තමයි දැන් තහවුරු වෙලා තිබෙන්නේ. දැන් මේ තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට මේ 2020 තරඟ තුන කණ්ඩායමේ ලෝක කුසලාන සංයුතිය හදා ගැනීම සඳහා දැන් ලෝකයේ අනිත් රටවල් බොහෝ විදියට preparation කරලා අවසන් නැත්නම් ඔවුන් සූදානම් වෙලා අවසන්. ශ්‍රී ලංකාව තවමත් කණ්ඩායම සොයමින් ඉන්නවා. මේ අභියෝගය කොහොමද ජය ගන්නෙ කියලා? අමාරුයි ජය ගන්න. ඇත්තට දැන් අපි preparation එකක් නැතුව ඇවිල්ලා මේ වගේ ස්ථානයකට ආවම අපිට ඇත්තටම කරන්න පුළුවන් දේවල් අමාරුයි. ක්‍රිකට් බෝඩ් එකට පාලක මණ්ඩලයට තේරුම් කමිටුවට නායකයෙක්ට කණ්ඩායමට ක්‍රීඩකයන්ට වුණත් කරන්න දේවල් අමාරුයි මෙච්චර කෙටි කාල සීමාවක කොවිඩ් වාතාවරණයක. අපිට හැකිතරම් එකම බෙනිෆිට් එකක් හැටියට තියෙන්නේ ගහන්නේ සබ් කොන්ටිනන්ට් එකේ හරි UAE ඔමාන්. එතකොට යම් කිසි දුරකට අපිට හුරු කන්ඩිෂන්ස් තමයි අපිට ලැබෙන්නේ. අපිට සමහරලාට අරක ඔපචුනිටි එකක් වෙන්න පුළුවන් අයර්ලන්ඩ් ඔමාන් අපිට ක්වොලිෆයිස් ගහලන එක. ඒක අපිට අවශ්‍ය ප්‍රැක්ටිස් එකක් හැටියට අපිට සලකලා එතනින් මම හිතන්නේ කොන්ෆිඩන්ස් එකක් හදාගෙන පුළුවන්. නැත්නම් එක දිගට මැච් පැරිදිලා වර්ල්ඩ් කප් එකට යන එකට වඩා අර වගේ ක්වොලිෆයිස් ටිකක් ගහලා එතනින් මැච් ටික දෙනලා කොන්ෆිඩන්ස් එකක් අරගෙන යන එක එතන විතරේ තියෙන මට ඒකෙන් හොඳ දෙයක් හැටියට ගන්න තියෙන්නේ. ජාන්ගෙන් පසු මා ඊළඟ පැන යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ජෝන්ස් බෙනීට. Jones, who are the Indian players who are secure their position to next T20 World Cup?
There are few players who has permanent spot in the T20 World Cup, like Bhuvaneshwar Kumar will be starting in the playing 11 for India. Other than that, if you look at the India's T20 World Cup 11, Rohit Sharma and KL Rahul will be opening. Then Kohli will be at number 3. Then Suryakumar Yadav, who will be playing the Sri Lanka series, he has almost fixed that spot with his IPL performance and his performance versus England in March. So there are few guys who has the permanent spot will be playing in the Sri Lanka series, and Hardik Pandya who will be batting at number 6. And he very good news is that he'll be bowling as well. Leading to the T20 World Cup, which gives that flexibility for Indian team as well into the World Cup. So Bhuvaneshwar Kumar, Suryakumar Yadav, Hardik Pandya are the guys who has that permanent spot, and other spots are need to be grabbed, because as I said earlier, the spin department, Varun Chakravarti will be there, Rahul Chahar will be there, Yuzvendra Chahal will be there, then Kuldeep Yadav will be there, and so these 4 guys will be going all out to get that 2 spot or 1 spot in the World Cup. And the way Rahul Chahar has been bowling in the IPL for Mumbai Indians, and even Chahal was dropped from the T20 side. If you look at the England series, he was dropped after the 3 T20s. Then Rahul Chahar got that opportunity, and Rahul Chahar did so well in the last 2 matches. So and he did so well for Mumbai Indians as well. As if now, if you look at the current form, Rahul Chahar has the upper hand, but the experience of Yuzvendra Chahal can come handy, and if he can get that rhythm back like he did in 2019 or 2018 for Team India and RCB, then there will be a tight competition, and the Varun Chakravarti factor, because he is a mystery spinner. Many haven't seen him. He has played only in IPL, then TNPL and Syed Mushtaq Ali, etc. So teams might find it difficult as well to face him in the Sri Lanka series, because most of them haven't played him or haven't seen him much. So in the IPL, only he has played in IPL. So there are few sports, and few sports has picks like Suryakumar Yadav at number 4, Hardik Pandya at number 6, Bhuvaneshwar Kumar as the premier fast bowler along with Jasprit Bumrah. Do you believe this is very crucial to Yuzvendra Chahal? Yes, it's going to be really important for Chahal to perform, because India don't have any T20 series before the World Cup, and if Chahal is not doing well, then Rahul Chahar has that upper hand because he played for India in the last series against England. He did well in the T20 format and in the IPL as well. So if Chahal is not going to perform here, then it will be difficult for him to get a spot in the playing 11 in the World Cup if they are going with one spinner. Because in UAE condition, in last IPL, we have seen fast bowlers has been doing a lot with fresh pitches, and Oman will be hosting the first round. So ICC will be getting the time to prepare good pitches. So fast bowlers will be coming handy, and India has Ravindra Jadeja at number 7. So maybe they might go with 3 fast bowlers, then 1 spinner, Jadeja and Hardik Pandya. So they'll be playing only 1 spinner. So it will be getting tougher for Chahal if he don't perform in this series. Thank you, John. අපි දැන් ඊළඟ ප්‍රශ්නය යොමු කරන්නේ ජයහන්ට. ජයන් දැන් ඉතින් දවස් කීපයයි තියෙන්නේ. දැන් ඉන්දිය කණ්ඩායම ලංකාවට ඇවිල්ලා වුන් පුහුණු තරඟ දෙකකුත් සෙල්ලම් කරලා හැමදාම වගේ පුහුණුවීම් වල නිරත වෙනවා. ඉතින් මේ බැලුවම ශ්‍රී ලංකාවට මැච් ප්‍රැක්ටිස් එක තියෙනවා. නමුත් පුහුණුවීම් වල අඩුවක් තියෙන බවක් පේන්න තියෙනවා. දැන් මේ අභියෝගයත් එක්ක තරඟයට කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායමේ යන්න ඕන අලුත් නායකයෙක් යටතේ යන්නේ? एक අමාරු ප්‍රශ්නයක්. මොකද අපි අලුතෙන් එන ක්‍රීඩකයන් කොයි ස්ථානයේ ක්‍රීඩා කරයිද කියලා තාම අත්හදලා බලනවා. කඩුල රකින්න කවුද? ඊට පස්සේ මම හිතනවා කණ්ඩායමට කුසල් ජනිතේ මම හිතන්නේ උරිස්සේ ආබාධයක් තියෙනවා කියලා කතාවකුත් ආබාධයක් තියෙනවා කියලා. ඒකට ඔහුට කීප් කරන්න පුළුවන් ද බැරිද කියන එක ආරම්භක පිටිකරුවන් කවුද, නම්බර 4 පිටිකරුවන් ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා කවුද කියන එක මම හිතන්නේ කාලයක් තිස්සේ අපිට තියෙන ප්‍රශ්නයක්. ඒකෙන් දැන් 3 දෙනෙක් සස්පෙන්ඩ් වෙලා ඉන්න හින්දා අනිවාර්යෙන් එතනට ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා 3 දෙනෙක් එන්න වෙනවා.
අපේ තාම හිටපු බැස්මන්ලත් අපි හොය හිටියේ දැන් අලුතෙන් ඒ තුන වහන්නත් කවුද අපේ ස්පෙෂලිස්ට් බැස්මන්ලා අලුතෙන් එන ප්ලේයර්ස් ලගෙන් බෝලිං පැත්තෙනුත් අපිට එංගලන්ත සංචාරයේදී වැඩිපුර වේග පන්දු යවන්න ක්‍රීඩා කරන්න සිද්ධ වුණා. හැබැයි මෙහෙදී අපේ ස්පිනිං ඕල් රවුන්ඩර්ස්ලා භාවිතා කරන්න වෙයි. මම හිතන්නේ දන්නන්ගේ ඉතිසල වැඩිපුර පන්දු යවයි රමේෂ් මෙන්ඩිස් ක්‍රීඩා කරන අවස්ථාවත් ඒ ප්‍රවීන් රාජිත්‍රම ලක්ෂාන් සඳකන් එතකොට ෆාස්ට් බෝලිං ඕල් රවුන්ඩර්ස්ලාට වඩා මම හිතන්නේ ස්පිනිං ඕල් රවුන්ඩර්ස්ලා මේ ටුවර් එකේදී ඒ වගේම T20 World Cup එකකට ඒ ස්පින් ඕල් රවුන්ඩර්ස්ලා අපිට පොඩක් බලාගෙන වෙයි. My next question to the Jones Benny. Jones, do you believe Rahul Dravid will be a long-term coach for Indian cricket team? I think Rahul Dravid won't be playing a long-term coach mainly because we have seen the issues with Kumble and Indian team in few years ago, and this Indian team needs a man manager, not a great like Rahul Dravid. I would like to have Rahul Dravid in NCA or India A system or under 90 system because that is where the backbone of Indian team has been coming. If you look at the series win in Australia, many of them got injured, and these guys from India A system, IPL, etc. has came and won the series for India. So that's where you need to have someone like Rahul Dravid, and that has been running so well under Rahul Dravid in last few years. India A has been touring in Australia, in New Zealand, in England, and that experience has been helping them come directly into international cricket. And the gap between Ranji Trophy and international cricket has been reduced. If you look at former Indian players, the gap was huge and they took that time to perform, maybe 10 or 20 matches to perform in India in international level. But right now the gap has reduced. If you look at the way Mohammad Siraj has come through the ranks, he was the highest wicket taker for India in Australia. Because the gap was reduced, he has the confidence and he has played against these guys, against Labuschagne or other Australian players in the India A system against Australia A. So that has given the confidence. So that's where Rahul Dravid, the coach, more important for Indian cricket moving forward, and India will be going through the transition phase as well. Virat Kohli or Rohit Sharma or Pujara, Rahane, etc. are already in 30s. Maybe after 2-3 years, India will be going through that transition phase, and and this India A system will be huge, and they'll be playing a big role. And I believe Rahul Dravid will be better for this India A system, NCA, under 19 level, etc. Thank you, Benny. Sri Lanka කණ්ඩායම 25 දෙනෙක් නම් කරලා තියෙනවා ජයන්. දසුන් ශානක නායකයා විදිහට නම් කරලා තියෙනවා, ධනංජය ඩි සිල්වා, ඒ වගේම තමයි කුසල් ජනිත් පෙරේරා හිටපු නායකයා, අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, ඒ වගේම තමයි බානුක රාජපක්ෂව කැඳවලා තියෙනවා. දැන් මේ එහෙම ගත්තම පිටිකරන ලැයිස්තු දැන් අපි දැක්කම පෞගිය තරඟාවලි කීපෙදීම අපේ අසාර්ථකුනේ පිටිකරුවන්. දැන් මේ අයගෙන් කවුද පළවෙනි තරඟයට යොදා ගන්න පුළුවන්? බානුකත් ඇවිල්ලා ඉන්නව කණ්ඩායමට. ඔව් අනිවාර්යෙන් බානුක රාජපක්ෂ ඔප්ෂන් එකක් වෙයි. මේකට කතා වෙච්ච දේවල් එක්ක ඔහුටත් අවස්ථාවක් පෙන්වන්න ඔහු සුදුසුයි කියලා මේ ජාත්‍යන්තර තලයේ. හැබැයි මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි 20 භාග සංචිතයක් ඉන්නවා. ඒකේ ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා ඉන්නේ 7 දෙනයි. මම නිකන් ඒ කියන්නේ තනිකර බැටිං ස්කිල් එකට තෝරගෙන තියෙන්නේ 7 දෙනා. ඒතකොට අපි බැටිං ප්‍රශ්නයක් තියෙන වෙලාවක 25 දෙනෙක් තෝරගත්තී. මම හිතුවේ මීට වඩා බැට්ස්මන්ලා ඉන්නේ කියලා. මොකද කොහොමදත් T20 ටීම් එකක් ගත්තොත් අනිවාර්යෙන් ඔක බැට්ස්මන්ලා 6 දෙනෙක්වත් ඉන්නවා. ඒතකොට ඇත්තට ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා කියලා මෙතන තෝරන්න තියෙන අපිට ඔප්ෂන්ස් අඩුයි. ගොඩක් එකට ඕල් රවුන්ඩර්ස්ලා තමයි අපිට තෝරන්න වෙන්නේ. ඉතින් ඇත්තට බැටිං පැත්තෙන් ගත්තොත් ආදේශ කරන්න පුළුවන් කීප දෙනා ඉන්නේ. බානුක රාජපක්ෂ ඉන්නවා. කඩුල් රකින්න පැත්තෙන් මිනෝද් බානුක ගේ ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ওই දෙක තමයි කුසල් ජනිත්ගේ ෆිට්නස් එක මත රඳාපවතින එක. දැන් අපි කතා බහ කරමින් හිටියා මේ බානුක රාජපක්ෂ පිළිබඳව ලොකු සමාජ කතා බහක් තිබුණා පෞගේ කාලේ. ඔව් තමන්ගේ ශරීර යෝග්‍යතාවය නිසි පරිදි සකස් කරගෙන ඒ අභියෝගේ බාරගෙන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් මේ මාසයක් එකමාරක් වගේ ඇතුළත කාලය තුල දැන් බානුකට තියෙන අභියෝගය මොකක්ද ජයන්?
ලකුණු ගහන එක ඔක්කොටම අභියෝගය ඒක. ඉතින් ෆිට්නස් ටෙස්ට් එක පාස් කරන්න පුළුවන්. සෑහෙන මහන්සියලා එතනට ආවා. දැන් ලකුණු ගහන එක මොකද ෆිට්නස් ටෙස්ට් පාස් වුණා කියලා අපිට 50% ඉබේම වැදින්නේ නැහැ. ඒකට වෙනම පුහුණුවක් තියෙනවා. ෆිට්නස් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ එක කොටසක්. ඒකත් එක්කම මම හිතන්නේ දැන් අපි මේ ආදේශ කරන ක්‍රීඩකයන් මැච් ප්‍රැක්ටිස් එක අපේ මම හිතන්නේ ජෝන් උත් ඒක මෙන්ෂන් කරා ඩොමෙස්ටික් ක්‍රිකට් එකේ ස්ටෑන්ඩඩ් එකයි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකේ ස්ටෑන්ඩඩ් එකයි. ඒකට John talks about earlier they needed about 20 matches, 10 to 20 matches to get used to the difference between domestic cricket and international cricket in India, Ranji Trophy. In Sri Lanka, that gap is more. So to bridge that gap, and also we haven't played a lot of cricket for a long time, domestic cricket. So are our domestic cricketers ready to straight away go into international cricket? There hasn't been a lot of A-team cricket, not a lot of under-19 cricket like Siraj playing against Labuschagne. We don't have Banu Karate hasn't been playing against that quality opposition, so he's straight away going into the big league. So it's not going to be easy. So I think a lot of eyes will be not only on the players but also on everything that is going on with Sri Lanka cricket right now. Thank you, Jan. Mage මීළඟ පැන යොමු කරන්නේ ජෝන්ස් බෙනීට. Jones, what is your Indian playing 11 for first ODI? In ODI series, we will be seeing openers with Prithvi Shaw and Shikhar Dhawan. Both has been in great form. We have seen both of them opening for Delhi Capitals, and the foundation and the start they have given to the team, and that is one of the reason why Delhi Capitals has been in the top of the table. So Prithvi Shaw and Shikhar Dhawan will be opening. Then number 3 spot will be Suryakumar Yadav. In the absence of Virat Kohli, he will be taking that number 3 spot in ODI format. Number 4 will be Manish Pandey. He has done well for India whenever he has got an opportunity in ODI format. The opportunities has been limited, but still the way he has been performing for India A system, he has been consistent, and he has been captain as well for India A system in ODI format for a long time. So number 4 spot will be Manish Pandey. Then number 5 will be wicketkeeper. Still, it's the confusion between Ishan Kishan or Sanju Samson. Either one of them will be playing in ODI format, but in T20 format, we will be seeing both of them together. But in ODIs, one spot only left. So either Ishan Kishan or Sanju Samson will be batting at number 5. Then number 6 will be Hardik Pandya, because India has been trusting Hardik at number 6. The way he has performed in Australia, he was fantastic in ODI series. So number 6 will be Hardik Pandya. Number 7 will be Krunal Pandya, his brother. He did so well in the England series. He played some amazing knock against England as well in March in the 3-match ODI series. Then 4 bowlers will be, one will be Bhuvneshwar Kumar. He is the vice captain of this Indian team in the Sri Lanka series, and he has been bowling so well as well in both the formats ODI and T20s. Then his company will be in fast bowling will be Deepak Chahar. He has been doing so well for CSK and for Rajasthan in domestic cricket. He has been one of the best bowlers as well there. Then 2 spinners will be in ODI format. India will be going with Yuzvendra Chahal and Kuldeep Yadav. If they need to play one more pacer, then they have option of Chetan Sakriya is there, Saini is there, who is the hit the deck bowler. He will be really handy middle overs. So if they are going with only one spinner, then Chahal will be playing. If they are going with two spinners, then Kuldeep and Chahal will be playing. Saini will get opportunity if only Chahal will be playing. Jen, are you agree with Benny's thoughts on the Indian 11? Yeah, that's fine. They have got it, like they know their first 11, and this we call it whatever B team, but they have like for like replacements. So there is a plan and a structure to the team selection. They're looking for backup positions, so it's all in the batsman, the all-rounder, the wicket keeper, the fast bowlers, and the spinners.
So that pipeline is fine, and they're all competing for the same places for the T20 World Cup. So I'm just wondering whether for the players with one eye on the T20 World Cup, whether the performance in the match might be more important than the result of the game, because they are playing against Sri Lanka. Whether they would look for more individual performance to secure their place in the T20 World Cup. ජන් ශ්‍රී ලංකා කණ්ඩායම මොන වගේ සංයුතියක් එක්කද යන්න ඕනේ? දැන් කණ්ඩායමේ 25 අපි දල වශයෙන් දන්නවා. මොන වගේ සංයුතියක් එක්කද ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි එක්දින තරගයට යන්න ඕනේ කියලා ඔබ විශ්වාස කරන්නේ? මම නම් කැමති ඕපනර්ස්ලා දෙන්න කුසල් ෆිට් නම් කුසල් අවිෂ්ක ඕපන් කරනවට. මම කැමති ධනංජය ඩිසිල්වාට උඩින් ක්‍රීඩා කරන්න. මම ධනංජය පිටිකරුවෙක් හැටියට තමයි රේට් කරන්නේ. ඔහුට නම්බර 3 වුණත් ක්‍රීඩා කරන්න පුළුවන්. හැබැයි මම චරිත අසලංකව නම්බර 3 එතන තියාගෙන ධනංජයව නම්බර 4 නම්බර 5 ස්ථානයට ආයෙත් කුසල් ජනිත් කඩළු රකින්නවාද නැද්ද කියන එක මත එතනට කඩළු රකින්න එක්කව තව පිටිකරුවෙක් ගේන්න පුළුවන්. විනෝද් බානුක එළි ඉන්නවා පිටිකරුවෙක් හැටියට. රමේෂ් මෙන්ඩිස්ව මම ක්‍රීඩා කරනවා. දසුන් ශානක රාජපක්ෂත් ඉන්නවා. බානුක රාජපක්ෂත් ඉන්නවා. so බානුකට නම්බර 5 හෝ නම්බර 6 ක්‍රීඩා කරන්න පුළුවන්. නැත්නම් බානුකට නම්බර 3 ක්‍රීඩා කරන්න පුළුවන්. ඔය තැන් දෙක තමයි තියෙන්නේ. නම්බර 3 හෝ නම්බර 5. ඊට පස්සේ දසුන් ශානක नंबर 6 रमेश मेंडिस नंबर 7 नंबर 8 9 10 11 තමයි බෝලර්ස්ලා තුන්දෙනා එතනට අපිට තව වනින්දංග අනිවාර්යෙන් ඉඳී. එතනින් එහාට ලක්ෂාන් සඳකයන් ඉසුරුදාන දුෂ්මන්ත චමීර චාමික කරුණාරත්න බිනුර ෆර්නැන්ඩෝ ඔය නම් එකෙන් තමයි මම හිතන්නේ අපිට තෝරගන්න වෙන්නේ. මම හිතන්නේ චාමිකටයි බිනුරටයි ඉසුරුටයි දුෂ්මන්තටයි ඔක්කොටම ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. එතන තීරණයක් ගන්න වෙනවා. දසුන් ශානක අනිවාර්යෙන් ක්‍රීඩා කරනවා. අපි ඒක දන්නවා. ඒකට තව වේගපන්දු යවන්න දෙදෙනෙක්ට ක්‍රීඩා කරත හැකියි. ඉතින් මම හිතනවා T20 එකට ඉසුරු දාන වගේ කෙනෙක් ස්පෙෂලි මේ ෆෝමැට් මේ T20 ෆෝමැට් සබ් කොන්ටිනන්ට් එකේ ගහද්දී ඉසුරුගේ එක්ස්පීරියන්ස් එක වැදගත් වෙයි කියලා. එතකොට ඉසුරු දාන දුෂ්මන්ත චමීරන් ඒතර බිනුර ෆර්නැන්ඩෝ චාමික කරුණාරත්න කියන හොඳටම කරපු නම් දෙක. එතන තමයි මම හිතන්නේ තීරණයක් ගන්න වෙන්නේ බෝලිං ලයින්අප් එකේ ඒ දෙන්නගේ එක්කෙනෙක් තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ. My final question to John Benny, who are the most key players for the India for these upcoming series? For ODI series, it will be India's middle order consisting of Suryakumar Yadav and for India in either in ODI format or in list A format, etc. Both has been doing so well. So the backbone of middle order will be a big asset in this ODI series. Then as we all know how well Prithvi Shaw and Shikhar Dhawan has been playing. They are coming from a dream run. Even in the intra-squad match as well, Prithvi Shaw scored around 80 plus something. So they are coming from a good form. Yeah, Manish Pandey scored 250s in the intra-squad matches. So it will be both of them will be in ODS the batting lineup will be the most attractive thing for anyone in the T20 format. I would say everyone will be looking forward to the spinners because Indian spinners hasn't been doing so well in this format. If you look at the 2-3 years back, Kuldeep Yadav and Yuzvendra Chahal has been dominating the middle overs in both the format, but both of them having a lean patch. So as I said earlier, Varun Chakravarti will be coming into the team in T20 format, or Rahul Chahar will be coming to the T20 team. So everyone will be looking forward to see how Indian spinners going to bowl against Sri Lanka batsmen in the T20 format. But in ODIs, the middle order of Suryakumar Yadav and Manish Pandey will be a deciding factor. Thank you, John. Jan, අවසාන වශයෙන් ලංකා කණ්ඩායමේ නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ
කවුද මේ තරඟාවලියේ ප්‍රධාන තීරණාත්මක ක්‍රීඩකයන් බවට පත් වෙන්නේ? ඒ පිළිබඳව පොඩ්ඩක් සඳහන් කරමු අවසාන වශයෙන්. වනිදු හසරංග අනිවාර්යෙන් අපේ මේන් ක්‍රීඩකයා. With the bat and with the ball. බැටිං පැත්තෙන් මම තාම අපි දැක්කේ නැහැ කුසල් ජනිත් අවිෂ්ක ෆෙර්නැන්ඩෝ ඕපනින් පාර්ට්නර්ෂිප් එක. මම තාම විශ්වාසයක් තියෙනවා අවිෂ්කට ස්ථානය මේ එතන හොඳට perform කරන්න පුළුවන් කියලා. හැබැයි වෙනසක් කරනවා නම් කරන්න පුළුවන් මම හිතන්නේ බානුකට. බානුක රාජපක්ෂ X factor player. ඔහුට පුළුවන් තරඟයක් වෙනස් කරන්න. ඉතින් ඔහු ගැන ලොකු බලාපොරොත්තු තියෙනවා. ඔහුට ඇවිල්ලා T20 World Cup එකටයි ඔහුගේ ස්ථානය තහවුරු කරලා අපිට ඒ වගේ ප්ලේයර් කෙනෙක්ගෙන් ලොකු performance එකක් ආවොත් මම හිතන්නේ අපිට ඉන්දියා කණ්ඩායමට හොඳ තරඟයක් දෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි දැන් මේ පෞගිය දින දෙකේදී ඉතාමත්ම නරක ආරංචියක් අපිට ලැබුණා මේ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා ඔහු ඉතාම කලකිරීමෙන් ලිපියක් යොමු කරලා තිබෙනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට. ඔහු කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන්නට හිතමින් ඉන්නවා කියලා. ඒ ගැන තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ ලිපිය සඳහන් වෙන ආකාරයට. ඔහු ඒ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යවලා තිනවා. ඒ වගේම තමයි සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කීප දෙනෙක් එලියෙන් තියලා තිනවා. දිමුත් කරුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලයිරු තිරිමාන්න වගේ ක්‍රීඩකයෝ ඔවුන්ගේ දක්ෂතා අතර ඉන්න කාලේ තමයි දැන් විශේෂයෙන් දිමුත් සහ තිරිමාන්න කියන්නේ දක්ෂ ක්‍රීඩකයෝ ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන බවක් තමයි පේන්න තියෙන්නේ. මොකද්ද මේ කාරණා පිළිබඳව ජයන්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? මේක ඔබ ගොඩක් දේවල් තියෙනවා. දිමුත් තිරි මම හිතන්නේ වැඩිපුර ඒගොල්ලන් බලුවේ ලොන්ග් ෆෝමැට් එකට, ටෙස්ට් ෆෝමැට් එකට. තිරිට සමහර විට ෆෝමැට්ස් දෙකම ගහන්න පුළුවන්. දිමුත් අත්පුලම් බැරි කමක් නෙමෙයි. ඒතකොට උන් T20 එකට කන්සිඩර් කරන්නේ නැති ඒක සිලෙක්ෂන් එකේ ප්‍රතිපත්තියක්. මම කියන්නේ එක් දින තරඟාවලියටවත් වුණ කන්සිඩර් කරලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. එක් දින වලට අපි දන්නවා දිමුත් කියන්නේ අපේ ශ්‍රී ලංකා වන්නේ කැප්ටන් කරපු ක්‍රීඩකයෙක්. ඒකට කන්සිඩර් කරෙත් නැහැ. ඇන්ඩ්‍රූ මැතිව්ස් අනිවාර්යෙන් ෆෝමැට් තුනම ක්‍රීඩා කරන්න පුළුවන්. ඔහු කන්සිඩර් කරන්නේ නැහැ. ඒතකොට ඒ සිලෙක්ෂන් පොලිසි එකක් පෙන්නනවා මේ youth policy එකක් කියලා. හැබැයි දැන් අපි කාලයක් තිස්සේ youth policy එකක් තමයි අපේ තිබිලා තියෙන්නේ. හැබැයි ඒකෙන් ලොකු ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඊට වඩා මම මේක දකින්නේ සමස්තයක් හැටියට ගත්තොත් ක්‍රීඩා පරිපාලනය. Players are product of the system. අපි කියනවා නම් players ලා fitness කරනවා මදි. ඒගොල්ලන්ගේ කැපවීම මදි. ඒගොල්ලන්ගේ ජීවන රටාව වෙනස් කරගන්න කැමති නැහැ. ඒගොල්ලන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ. අපි දැන් අවුරුදු 10ක් හෝ 15ක් හෝ කැමති අවුරුදු ගානක් තිස්සේ අපි මේ වගේ ක්‍රීඩකයන් අපි නිෂ්පාදනය කරනවා නම් ඒක ක්‍රීඩකයන්ගේ වැරද්දක් වෙන්න පුළුවන් නෙමෙයි අනිවාර්යෙන් ක්‍රීඩකයන්ගේ වැරද්දක්. එහෙම කියනවා නම් හැබැයි අපි ඇයි කන්ටිනියස්ලි මේ වගේ ක්‍රීඩකයන් නිෂ්පාදනය කරන්නේ? ඒක මම දකින විදිහට පරිපාලනයේ කඩාවැටීමක්. ඇන්ඩ්‍රෝ දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා. බානුක රාජපක්ෂ අවුරුදු 10ක් වෙනකන් ඉන්නවා ෆිට්නස් එක අපි කියනවා හදාගන්න. ඇන්ඩ්‍රෝ මැතිව්ස් එක්ක මේවා කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. එතකොට ක්‍රීඩා පරිපාලනය ගත්තම දක්ෂ ක්‍රීඩකයන් කොහොමද අපේ සිස්ටම් එකේ තියාගන්නේ? ඩොමෙස්ටික් ක්‍රිකට් එකේ ස්ටෑන්ඩඩ් එක උස්ස ගන්න. ඒ වගේම තරුණ යෝන් දක්ෂ ක්‍රීඩකයන්ව කොහොමද ජාත්‍යන්තර තලයට පුලුවන් ඉක්මනට ගේන්නේ? එතකොට අපිට මේ ප්‍රශ්න දෙකටම විසඳුන්නේ නැහැ. අපිට උඩින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අයින් වෙනවා. යටින් එන දක්ෂ ක්‍රීඩකයන් ඔවුන්ට අපිට එක්ස්පීරියන්ස් එකක් දෙන්න විදියක් නැහැ. ඔවුන්ගේ කැපවීම හරි විවිධ හේතු නිසා ඔවුන්ත් අයින් වෙනවා. එතකොට අපිට උඩින්ුත් කට්ටිය අයින් වෙනවා, යටින්ුත් කට්ටිය අයින් වෙනවා. එතකොට ඇත්තට අපිට ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තු තියාගන්න බෑ. ඒ විදිහට තමයි අපේ අද දවසේදී කතා බහ නවත්තන්නට සූදානම් වෙන්නේ. අද දවසේ අපේ වැඩසටහනට සහභාගී වුණා ශ්‍රී ලංකාවේ හිටපු තුන්නිරැව් ක්‍රීඩක ජයන් මුබාරක්. ජයන් බොහොම ස්තුතියි වෙනවා ඔබගේ කාර්යබහුල මොහොතක අපිත් සමග එකතු වීම ගැන ජයන්. යලිත් දවසක ඔබව සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා ජයන්. ඒ වගේම තමයි අපත් එක්ක කේරළයේ සිට සම්බන්ධ වුණා Jones Benny. Thank you very much, Jones. Thanks a lot for inviting me as well. එවනම් අපි අදට සමුගෙන යනවා. ඉතින් යලිත් දවසක හමු වීමේ බලාපොරොත්තු වෙන අපි සමුගැනීමට මත්තෙන් යමක් මතක් කරන්න ඕනේ. ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සියලු තොරතුරු අපි ගෙනීමට සූදානම් වෙනවා ස්පෝර්ට්ස් පැවිලියන් with ධනුෂ් කරවින්ද වැඩසටහනින්. ඉතින් අපගේ
YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා කියන පණිවිඩයත් එක්ක අපේ ප්‍රේක්ෂකයන්ට අද දිනේදී අපි සමුදෙන්න සූදානම් වෙනවා. එනම් රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. යලිත් දවසක මෙවැනිම වූ වැදගත් වැඩසටහනකින් අපි යලි හමු වෙමු.